සිවුරක් පොරවා ගත්ත පමණින් එයාට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්ද? සිවුරක් පොරවා ගත්ත පමණින් එයාට ශ්‍රමණ සංඥාවෙන් ඉන්න පුළුවන්. හැබැයි ශ්‍රමණෙක් වෙන්න බෑ. ශ්‍රමණෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් දුරු කරන්න ඕනේ. ගත කරන ජීවිතය තුළ අපිට ලැබිලා තියෙන ලොකු ලාභයක්. ඒ ලැබිලා තියෙන ලොකු ලාභය තමයි බුද්ධ ශාසනය. මොකද්ද? බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය තුළ අපිට ලැබිලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මනුෂ්‍ය ජීවිතය අපිට හොඳින් පවත්වාගෙන යාම සහ ඒ මනුෂ්‍ය ජීවිතය තුලින් අපිට ලබා ගන්න පුළුවන් වටිනාම දේ ලබා ගන්න පුළුවන්කම ලැබීම. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන මේ විදිහට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරි සංඛාරා සස්සතෝ නත්ති නත්ති බුද්ධාන මිංචිතං. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ විශේෂ කාරණයක්. ඒ තමයි මේ ලෝකේ නැති දෙයක් ගැන දේශනා කරනවා. මොකද්ද? මේ ලෝකේ නැති දෙයක් ගැන දේශනා කරනවා. තියෙන දෙයක් ගැන නෙමෙයි දේශනා කරන්නේ, නැති දෙයක් ගැනයි දේශනා කරන්නේ. පළවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආකාශයේ පදන්නත්ති. ආකාශය කියලා කියන්නේ අහසේ. අහසේ පියවර සටහන් නැහැ කිය. අහසේ පියවර සටහන් එහෙම දැකලා තියෙනවද? කුරුල්ලේ පියාඹන ගියාට පස්සේ තිබ්බ පියවර සටහනක් නැහැ නේ. පියවර සටහනක් තියෙන්නේ නැහැ. හිටින්නේ නැහැ. නේද? අහසේ. සමහරක් වෙලාවට අපි දන්නවනේ හඳට ගියා නේද? එතකොට ඒ කියන්නේ මේ පෘථුවියේ තියෙන වායු ගෝලයෙන් පිට ඉහළට එහාට ගියත් ඒත් එතන පිහිටන්නේ නැහැ. පියවර සටහන කියලා කියන්නේ ගිය පාර. එතකොට මේ ලෝකේ මොකද්ද? මේ පියවර සටහන් අහසේ අවකාශයේ පියවර සටහනක් පිහිටනවා කියන එක සිදු වෙන්නේ නැති දෙයක්. බුදුරජාණන් වහන්සේ මෙතන මේ උපමාවක් දේශනා කරා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමනෝ නත්ති බාහිරි. මොකද්ද? සමනෝ නත්ති බාහිරි. ඒ කියන්නේ ශ්‍රමණවරු නැහැ කියලා කියනවා මේ ශාසනයෙන් බැහැර. මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණවරු නැහැ කියලා දේශනා කරනවා. මේ පිටුත හිතන්නේ ශ්‍රමණවරු කියලා කියන්නේ කවුද? මොන වගේ අයද? සිවුරක් පොරවා ගත්ත පමණින් එයාට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්ද? සිවුරක් පොරවා ගත්ත පමණින් එයාට ශ්‍රමණ සංඥාවෙන් ඉන්න පුළුවන්. හැබැයි ශ්‍රමණෙක් වෙන්න බෑ. ශ්‍රමණෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් දුරු කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? කෙලෙස් දුරු කරන්න ඕනේ. කෙලෙස් නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙලෙස් නැති වෙන මාර්ගේ හරි ඉන්න ඕනේ. කෙලෙස් කියන්නේ මොන වගේ දේවල්ද? කෙලෙස් කියලා කියන්නේ අපිරිසුදු දේවල්. කෙලෙස් කියන්නේ ක්ලේශයන් කියලා කියන්නේ පාලියෙන් නම් සිංහලෙන් ඒකේ අර්ථය මොකද්ද? අපිරිසුදු බව. එතකොට අපිරිසුදු බව බැහැර කළා නම් එහෙම නැත්නම් අපිරිසුදු බව බැහැර කරන මාර්ගයට හරි පැමිණලා නම් අන්න යාට කියනවා ශ්‍රමණ කියලා.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමනෝ නත්ති බාහිරි. මේ බුද්ධ ශාසනයෙන් බැහැරව ශ්‍රමණවරු නැහැ කියනවා. ඒ කියන්නේ කෙලෙස් දුරු කරපු හෝ එහෙම නැත්නම් කෙලෙස් දුරු කරපු මාර්ගයට හරි පැමිණි කෙනෙක් මේ බුද්ධ ශාසනයෙන් බැහැරව නැහැ කිය. දැන් අර කලින් උපමාව මතකද? මොකද්ද? අහසේ පියවර සටහන් නැහැ. නේද? ඒ වගේ මේ බුද්ධ ශාසනයෙන් බැහැරව කෙලෙස් දුරු කරපු කෙනෙක් නැහැ. කෙලෙස් දුරු කරන කෙනෙකුත් නැහැ. කෙලෙස් කිව්වට පස්සේ අපිට නම් වශයෙන් කිව්වොත් මොන වගේ දේවල්ද? නම් වශයෙන් කිව්වොත් මේවා කෙලෙස් කියලා කිව්වොත් යම් කිසි කෙනෙක් සත්ව මරනවා නම් ඒ අපිරිසුදු භාවය. හොරකම් කරනවා නම් ඒ අපිරිසුදු භාවය. අනාචාරයේ හැසිරෙනවා නම් ඒත් අපිරිසුදු භාවය. බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, නපුරු වචන කියනවා නම්, හිස් කතා වේදෙනවා නම් අපිරිසුදු භාවය. ඒ ටික විතරද? නෑ. හිතට තරහ එනවා නම්, හිතට රාගය එනවා නම්, ඊර්ෂ්‍යාව තියෙනවා නම්, ක්‍රෝධය තියෙනවා නම්, වෛරය තියෙනවා නම්, මසුරුකම තියෙනවා නම්, මායාව තියෙනවා නම්, කපටිකම තියෙනවා නම්, මාන්නය තියෙනවා නම්, අහංකාරකම තියෙනවා නම් ඒවා අපිරිසුදු භාවය. නිදිමත තියෙනවා නම් ඒක මොකක්ද? අපේ නිදිමත නිදාගෙන කැමතිනේ ඈ ඒ නිදිමතත් අපිරිසුදු භාවය. ක්ලේශය. මොකටද? හිතට පිය රූප ශබ්ද ගන්ධ රස පහස මේවායින් සතුට වීම. ඒ ලස්සන දේවල් වලින් සතුට වීම. ඒකත් මොකද්ද? හිතට කිලුට. අපි තුන් සින්දුවක් අහලා සතුට වෙනවා. නාට්‍යයක් බලලා සතුට වෙනවා. කෑමකින් සතුට වෙනවා. ඒ කියන්නේ කාමයන්ගෙන් සතුට වෙනවා නම් ඒකත් ක්ලේශයක්. හිත විසිරීලා නම් ක්ලේශයක්. ඒ කියන්නේ අපිරිසුදු භාවය. පසුතැවීමටපත් වෙනවනේ. දැන් ওই සමන්ගේ ඥාතීම මරණයට පස්සේ අඬනවා. හිත සෝකයටපත් වෙනවා. එතකොට හිතේ පිරිසුදු භාවයක්ද අපිරිසුදු භාවයක්ද ඒක? ඈ? ඒවා පිරිසුදු භාවයක්. ඒවා පිරිසුදු භාවයක්. එතකොට තව තියෙනවා. එතකොට සැකයි නම්. ගෙදර ඉන්න කෙනා ගැන සැකයි නම්. ළඟ ඉන්න කෙනා ගැන සැකයි නම්. අල්ලපු ගෙදර ඉන්න කෙනා ගැන සැකයි නම්. ආයතනයේ පිරිස ගැන සැකයි නම්. මොකක් හරි කාරණයකින් සැකයි නම්. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි නම්, ධර්මයේ ගැන සැකයි නම්, ශ්‍රාවක සංඝයා ගැන සැකයි නම්, සැකේ කියන්නේ කොහොමත්ම හිතට කිලුට. සිතේ අපිරිසුදු භාවයක්. මිත්‍යා දෘෂ්ටිකයි නම් ඒවත් කෙලෙස්. අපේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවට පස්සේ අපිට ඉපදුන ගමන්මනේ අපිට මේ මිත්‍යා දෘෂ්ටික දේවල් දෙන්නේ. හැබැයි දරුවා විශ්වාස කරන්නේ හැබැයි කාලයක් යනකොට විශ්වාසයට පැමිණෙනවානේ. මොනවද? කේන්දරයක් හදනවා. ඒකට අනුව කටයුතු කරනවානේ. මේ ලෝකේ තියෙන දේවල් ඇත්තට. හැබැයි අපි තියනවා කියලා හිතාගෙන. ඒතර මිත්‍යා දෘෂ්ටික ඒවා ඒක විතරක් නෙමෙයි. තව බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ යමක් තියෙනවා වෙනවා හරියනවා ඊට පස්සේ සුබයි කියලා අර හිතාගෙන ඉන්න හැබැයි ලෝකේ නැතිද? ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිත්‍යා දෘෂ්ටි. මේ ලෝකේ මවලා තියනවද කවුරු හරි? නැත්නම් මේක හේතුවකින් හැදිලා තියනවද? ඈ? මේක හේතුවකින් හැදිලා තියෙන දෙයක්. කවුරු හරි හිතුවොත් මේක මැව්වා කියලා. ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ওই විදිහට මිත්‍යා දෘෂ්ටි හිතට කිලුට. මිත්‍යා සංකල්ප හිතට කිලුට. හිංසා සිතුවිලි එනවා. මේ වගේ දේවල්. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා නම් හොර බොරු කළා වංචා දූෂණ කළා කපටිකමින් ජීවත් වෙනවා නම් එමෙ ජීවත් වෙන සමාජයක්ද නැද්ද තියෙන්නේ? බහුතරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේව කිලුරු කෙලස්. සම්මා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මේව කෙලස්.
උත්සාහය දරනකොට ඒ දරන උත්සාහය තුල අකුසල් දුරු වෙන්නේ නැත්නම් අකුසල් වැඩෙනවා නම් ඒකත් ක්ලේශය. ඒ වගේම තමයි යම් සිහිය පවත්වනවා නම් ඒ සිහිය හේතු කරගෙන අකුසල් උපදිනවා නම් ඒකත් කෙලෙස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මිච්ඡා සමාධි ඒවත් කෙලෙස්. මිච්ඡා ඥාන කියලා දේශනා කරනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක එක්කෙනා විවිධාකාර ඥාන තියනවා කියන. ඥානයත් එක්ක විශ්වාස කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ තිබෙනා වූ මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම බැහැර කළා දානවා නම් ඒ දාප කෙනාට කියනවා ශ්‍රමණ කියලා. ඒ කෙලෙස් දුරු කරන මාර්ගයට හො පැමිණලා තිනවා නම් අන්නයටත් කියනවා ශ්‍රමණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයෙන් බැහැරව ශ්‍රමණයන් වහන්සේලා නැහැ කියලා. මේ ශාස්ත්‍රය තුළ ශ්‍රමණයන් වහන්සේලා 4 දෙනෙක් ඉන්නවා. මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රමණයන් වහන්සේලා 4 දෙනෙක් ඉන්නවා. කවුද 4 දෙනා? අපි හොඳට දන්නවා. අපි හොඳට අහලා තියෙනවා මේ නම් 4. මේ බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේලා 4 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි එක තමයි සෝතාපන්න. දෙවෙනි කෙනා පළවෙනි කෙනා සෝතාපන්න කෙනා. දෙවෙනි කෙනා කවුද? සකදාගාමි කෙනා. තුන්වෙනි කෙනා අනාගාමි. හතරවෙනි කෙනා රහතන් වහන්සේ. එතකොට සෝතාපන්න කියලා කියන්නේ කෙලෙස් බැහැර කරන මාර්ගයට පැමිණි කෙනා. සකදාගාමි කියන්නේ කෙලෙස් දැන් ටික ටික දුරු කරමින් තුනී වුණ කෙනෙක්. අනාගාමි කියන්නේ තව දුරටත් කෙලෙස් දුරු වුණ කෙනෙක්. රහතන් වහන්සේ කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු කෙනෙක්. සාරිපුත්ත මහතන් වහන්සේ ඒ කාලේ ප්‍රසිද්ධයි ඉවසනවා කියලා. ඉවසීම තියෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධයි. බ්‍රාහ්මණෙක් මොකද කරන්නේ? ඉවසීම බලන්න ඕනේ කියලා පිණ්ඩපාති වඩන වෙලාවේ සාරිපුත්ත මහතන් වහන්සේගේ පිටට හයියෙන් ගැහුවා. වේගවත් පහරක්. පොඩියට නෙමෙයි. සාරිපුත්ත මහතන් වහන්සේ මොකක්ද උනේවත් කියලා බැලුවේ නෑ. වැඩි. අපි නම් අඩුම ගානේ හැරිලා හරි බලනවන්නේ. සමහරක් අර ඒ වගේ අවස්ථාවක එකපාරම කෑ ගැස්සෙනවනේ. එතකොට මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් බැහැර කරපු කෙලෙස් බැහැර කරන අය බුද්ධ ශාසනයේ පමණයි ඉන්නේ. හරියට අර අහසේ පීවර සටහන් නෑ වගේ බුද්ධ ශාසනයේ බැහැරව කෙලෙස් දුරු කරන කෙනෙක් නෑ. මේ බුද්ධ ශාසනයේ පළමු වරට කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වැඩිමහලු වෙන්නේ. මේ පිංගුතුන් අහලා ඇති චූටි බෝසතාණන් වහන්සේ උපදුන ගමම කියනවා මොකද්ද? අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලානේ කිව්වනේ සිංහනාදයක් කරේ. අයමන්තිමා ජාති නැති දානි පුනබ්බහොති. මම මේ ලෝකේ අග්‍ර වෙනවා. මේ ලෝකයේ කිසි කෙනෙකුට අග්‍ර වෙන්න බෑ කෙලෙස් බැහැර කරන්නේ නැතු. මිනිසුන්ට යුද්ධ කරන්න පුළුවන්. නේද? ඕන තරම් සේනාව හදාගෙන යුද්ධ කරන්න පුළුවන්. මිනිසු දහස් ගණන් මරමි. හැබැයි මේ හැම ක්‍රියාවකම හේතුව මොකද්ද? හිතේ උපදින්නා අපරිසිද්ධ භාවයෙන් බුදුරජාණන් වහන්සේ යුද්ධය ජයගත්තා. තමන් තුළම උපදින්නා වූ කෙලෙසයන් පරදවා දැම්ම. එහෙම පරදවලා බුදුරජාණන් වහන්සේ මේ සීල ලෝකේ අග්‍ර වුණා. කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගාවට ළඟ එන්නවත් බෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. කරදරයක් කරන්න. භාග්‍යතුන් වහන්සේ ළඟ වෙන්න බෑ.
බුදුරජාණන් වහන්සේ සියලු ලෝකේ ජයගත්තා. බුදුරජාණන් වහන්සේ දෙවියන් අතරට යනවා, බ්‍රහ්මයන් අතරට යනවා කිසිම බයක් සැකක් නැතුව. විසරද. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයට අග්‍ර වෙනවා. ඒ වගේ තමයි සියලු ලෝකේ වැඩිමහලු වෙනවා. කෙලස් දුරු කිරීමෙන් තොරව ලෝකේ සියලු ලෝකයේ සියලු සත්‍යයන් අතරේ වැඩිමහලුම කෙනා වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේට ඒක ලැබුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සියලු ලෝකෙ උතුම්ම බවට පත් වුණා. එතකොට ශ්‍රමණයන් වහන්සේලා අතරේ මහා ශ්‍රවණ වෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිනවා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් නම් වූ ශ්‍රමණයන් වහන්සේලා හතරම. අද මේ පින්වත් හැමදෙනා මේ කැපකිරීම කළේ ඒ බුදුරජාණන් වහන්සේටත් ඒ ශ්‍රමණයන් වහන්සේලාට. ඒ වගේම ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංඛාරා සස්සතෝ නත්ති. දැන් උපමාව මතකයිනේ. මොකක්ද උපමාව? අහසේ පියවර සටන් හිටින්නේ නැහැ. තේනවද? නේ? ඒ වගේ සංඛාරෝ සස්සතෝ නත්ති. හටගත්ත යමක් ඇතිද ඒක ස්ථිර සදාකාලික නෑ කිය. යමක් හටගත්තද යමක් එහෙම නැත්නම් ඉපදුනාද ඒ කිසිවක් ස්ථිර සදාකාලික නෑ කිය. දැන් මේ අපි පේන සීමාව තුල හට නොගත් එක දිගටම තිබ්බ එකක් විදිහට අපිට පේන මොකක් හරි තියෙනවද? නෑ. හැම දෙයක්ම හටගත්ත දේ නේද? තමාත් හටගත්තා නේද? ඒවා ස්ථිර සදාකාලික නෑ. දැන් අපි අපේ තමන්ගේ මව සිහි කරනවා නේ? දැන් අද සිහි කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? විනාශ වුණා නේද? ඒ වගේ තමන් ළඟ ඉන්න හැමදෙනා විනාශ වෙලා යන්නේ නැද්ද? තමන්ගේ දරුවෝ නේද? ඊට පස්සේ හදපු දේවල් මේ හැදෙන ගහකොළ මේ හිරු සඳු මේ මහ පොළොව මේ හැම එකම හටගත්ත දේ ඒවා ස්ථිර සදාකාලික නෑ. කිසිවක ස්ථිර සදාකාලික බවක් නෑ. බුදුරජාණන් වහන්සේ අන්නේ දේ පෙන්නලා දෙනවා කියලා දෙනවා. දැන් ඒ බඳු ස්ථිර සදාකාලික නැති ලෝකයක් තුලම තමයි අපිත් ඒ ගැන හරියටම දන්නේ නැතුව මම මගේ කියලා හිතාගෙන. ඒ වගේම තමයි ඒ කේක දේවල් වලට ආසාව ඇති කරගෙන දුකටපත් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේක මනාකොට දැක්කා. මෙලොවත් නෑ ස්ථිර සදාකාලික දෙයක් පරලොවත් නෑ. අනේ කාරණේ යම්කිසි කෙනෙක් දකිනවා නම් දැනගන්නවා නම් දකිනවා නම් අන්න ඒකමයි ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද ප්‍රඥාව කියන්නේ? හටගත් කිසිවක ස්ථිර සදාකාලික නැති ස්ථිර සදාකාලික බව නැහැ. අනේ කාර්යයෙන් තමයි අනිත්‍යයි කියලා කියන්නේ. දැන් අපි නිතරම අහන දෙයක් තියෙනවා මොකද්ද අනිත්‍යයි නේද? කියලානේ. එතකොට ඒක තමයි අනිත්‍ය. හටගන්න කිසිවක ස්ථිර සදාකාලික බවක් නැහැ. ඒ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ වගේම තමයි ඒ හටගත් කිසිවක් Tamanට ඌමනා විදිහට පවත්වන්න පුළුවන්ද? ඈ? වසගේ පවත්වන්න පුළුවන්ද? බෑ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කිසිවක නෑ කියනවා මගේ කියලා ගන්න පුළුවන් දෙයක්. මේ කිසිවක නෑ කියනවා මම කියලා ගන්න පුළුවන් දෙයක්. නමුත් අපිට හිතෙනව නිතරම නේද? මොකක්ද හිතෙන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවනේ. මගේ කියලා දෙයක් තියෙනවා. මගේ දේ වෙනුවෙන් අපි කොච්චර මහන්සි ගන්නවදනේ? අවසානයේ පින්තුනේ මේ ජීවිතය හරියට මොන වගේ දෙයක්ද? අරටුවක් හොයාගෙන කෙහෙල් පතුරු ගහනවා කෙනෙක්. මොකක් හොයාගෙනද? අරටුවක් හොයාගෙන කෙහෙල් පතුරු ගහනවා. හම්බෙයිද අරටුව? ඈ? ඇයි? කෙහෙල් ගසලා අරටුව නෑනේ. හැබැයි කෙහෙල් පතුරු අයින් කරනවා එක අයින් කරනවා.
කවදාවත් අරටුවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතය අපේ. මනුස්ස ජීවිතේ තියෙන මේ හැම ජීවිතයක්ම කීයක දේවල් කරනවා, සෙල්ලම් කරනවා, සමහරට විට ගත කරන ජීවිතේට අපිට මේක වටිනවා, ප්‍රයෝජනවත් කියලා හිතෙන්න පුළුවන්. නේද? නමුත් තවසානේ කෙහෙල් පතුරු ගැසීමක් පමණයි. අපි කොච්චර දේවල් කරනවද? ඉගෙන ගන්නවා. නේද? ආසා කරනවා. ගෙවල් හදනවා. ළමයි හදනවා. නේද? සාද පවත්වනවා. දුර ගමන් යනවා. තව කොච්චර දේවල් කරනවදනේ මිනිස්සු අවසානයේ කිසිම දෙයක් නැතිව මැරලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. මොකද්ද? මේ හටගන්න කිසිවක ස්ථිර සදාකාලික බවක් නැහැ. තමන්ට තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කිසිවක් මේ ලෝකේ නැහැ. ඒ දැනගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ආනේ ඒ දේ ඒ විදිහටම දැනගන්න කෙනා තමයි අර කලින් කිව්ව කෙලස් දුරු කරන්නේ. තමන්ගේ හිතට උපදින මොනවද? විවිධාකාර කෙලස් තියෙනවනේ. ආසාව ඒව නැති කරන්නේ අන්නේ. ඒ මේ ලෝකයේ තියෙන මේ යථාර්ථය දකින්න නැතුව කෙලස් නම් බැහැර කරන්න බෑ. මම මගේ කියන මේ දෘෂ්ටිය තීන තාක්කල් කෙලස් නැති වෙන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන සත්‍ය මේ විදිහට මනාකර දැනගෙන කෙලස් බැහැර වුණාද අන්නයා මේ දුක අවසන් කරනවා. මම මගේ කියන දෘෂ්ටි නැති වෙලා ගියාද අන්නයා කෙලස් දුරු කරන මාර්ගයට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ පවතින දෙයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නත්ති බුද්ධාන මිංචිත. උපමාව මොකද්ද? අහසේ පියවර සටහන් නේද? ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ සැලවීමක් නැහැ කියලා. මොකද නැහැ කියන්නේ? සැලවීමක් නැහැ කියන්නේ. බුද්ධ කිව්වට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේටත් බුද්ධ කියන නමින් ආමන්ත්‍රණය කරනවා. වගේම තමයි බුද්ධ කියනවා මේ සියලු දේ අවබෝධ කරලා සියලු කෙලෙස් දුරු කරපු තමන් වහන්සේ කියන අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගමුකෝ භාග්‍යතුන් වහන්සේ කිසි දෙයකට සැලවෙන්නේ නැහැ. සැලවෙන්නේ කියන්නේ මනසින් සිතින් කිසි දෙයකට කම්පනයක් වීමක් ඇති වෙන්නේ නැහැ. කම්පා වීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? හැම දෙයක්ම මනාකර දන්නවා දකිනවා. සියල්ල දන්නා දකිනා නිසාම සැලවෙන්නේ සිත නැති වෙලා. නොසැලෙන සිතක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි රහතන් වහන්සේලාගේ කිසිම සැලවීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි නම් සතුටු වෙනවා. නේ? ඒකත් සිතේ සැලවීමක් වගේද නැහැ? එහෙම නැත්නම් අපි අඬනවා. ශෝක කරනවා. සිතේ සැලවීමක් වගේද නැද්ද? ඈ? එහෙම නැත්නම් බය වෙනවා අපි. බය වෙන්නේ අවස්ථා නැද්ද? ඈ? සැක ඇති වෙනවා. මේ සිතේ සැලවීමක් නේ. බුදුරජාණන් වහන්සේ තුල බිය සැක නැහැ. ශෝකයේ හට ගැනීමක් නැහැ. ඒ වගේම තමයි ගැටීමක් නැහැ. කිසිම දෙයක් ඒ සිතේ නැහැ. අපි මේ විවිධාකාර අරමුණු තුළ අපේ හිත නිරන්තරයෙන්ම හෙලවෙනවා. කම්පණයටපත් වෙනවා. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේලාගේ සිත තුළ නැහැ. රහතන් වහන්සේලාගේ සිත තුළ නැහැ. අහසේ පීවර සටහන් නැතිද? අනේ ඒ වගේමයි කියනවා. කොහොමද? බුද්ධ කියන අවබෝධ කරගත්ත අර කුමක් අවබෝධ කරගත්ත කෙනාද? ස්ථිර සදාකාලික කිසිවක් නැහැ. හටගන්න කිසි දෙයක ස්ථිර සදාකාලික බවක් නැහැ කියලා මනාකොට අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේගේ සිතේ කිසි සැලවීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ලෝකයට ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරාට පස්සේ අපි මොකද කරන්න ඕනද? අපි කරන්න ඕනි පළවෙනි කාරණේ තමයි ඒ ශ්‍රමණයන් වහන්සේලා ගැන හිත පහදවා ගන්නයි. නේද?
ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් නම් වූ මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න ඕන. එහෙම නේද කරන්නේ? ඇයි? මේ කෙලෙස් බැහැර කරනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හම්බ කරන්න දුක් මහසු වෙන්න ඕනේ නේද? වීර්යය කරන්න ඕනේ. ඒ වගේම තමයි. කෙලෙස් බැහැර කරන්නත් වීර්යය කරන්න ඕනේ. මේ පින්වතුන් ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. විවේකයක් ලැබුණාට පස්සේ පුටුවකට වෙලා කවුරුත් නැතිව ඉන්න වෙලාවක පොඩ්ඩක් ඇස් පියාගෙන නිකන් ඉන්න බලන්න. චුට්ටක් වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ හිත කොයි තැනක මේ ගම ඇවිදිනවද කියලා Tamanටම බලා ගන්න පුළුවන්. ටිකක් වෙලා ඉඳගෙන හිටියට පස්සේ ඊට පස්සේ නැති සිතුවිලි උපදින හැටි, මේ සිත හෙලවෙන හැටි, මේ සිතේ කෙලෙස් උපදින හැටි ඕනතරම් බලා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කෙලෙස් බැහැර කරනවා. ශ්‍රමණවරු. ඒ කෙලෙස් බැහැර කරන්න පුළුවන් වෙන්නේ එකම ක්‍රමයයි, වෙන එකක් නෑ. මේ ලෝකේ සත්‍යයේ විදිහටම දැකීම. මොකද මේ ලෝකේ තියෙන සත්‍ය හටගත් කිසිවක් ස්ථිර සදාකාලික නෑ. ඒ හටගත් කිසිවක් ස්ථිර සදාකාලික නෑ කියලා ඒ විදිහටම දැන ගැනීම ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ආලෝකයක් සයා මොකක්ද අහන්නේ? ජීවිතය උතුම් වෙන්නේ කොහොමද කියලා අහනවා. මොකක්ද අහන්නේ? මේ ගත කරන ජීවිතය උතුම් වෙන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවෙන් යුතුව ගත කරන ජීවිතය උතුම් කියලා දේශනා කරනවා. ප්‍රඥාවෙන් යුතුව ගත කරන ජීවිතය උතුම් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන සත්‍යයේ විදිහටම දකිමින් ගත කරන ජීවිතය. එතකොට දැන් මේ අම්මට පුළුවන් තමන් ළඟ ඉන්න දුර ඉන්න හැම දෙනා ගැනම හිතන්න දකින්න කොහොමද? හටගත්ත දේවල් ස්ථිර සදාකාලික නෑනේ නේද? වෙනසෙනවා අනිවාර්යයෙන්. තාත්තරත් පුළුවන් නේද? මහත්තරත් පුළුවන්. අපි මේක දැනගත්තේ නැත්නම් ඒ නිසාමයි මේ තාමත් මේ ඉපදිපිදි මෙදී මේ සසර යන්නේ. මේ බල්ලු කුකුල වෙලා මේ සත්තු උපදින්නේ ඇයි? මේ කාරණේ විදිහටම දන්නේ නැති කම නිසාම පව් කරනවා. අකුසලයේද. ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද? පළමුවෙන්ම ශ්‍රමණයන් වහන්සේලා ගැන පිට පහදවා ගන්න ඕනේ. ශ්‍රමණේක් වීම පිණිස උපකාරී වන්නා වූ මේ ලෝකී යථාර්ථය දැනගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරපු ඒ උත්තමයන් වහන්සේලා යමක් අවබෝධ කළාද ඒ අවබෝධය අපි තුල ඇති කරගන්න මහන්සි ගන්න ඕන. අපිට බැරි වුණොත් කෙලෙස් සම්පූර්ණයෙන් බැහැර කළා දාන්න සසරේ ආයයි මේ ගමන යනවාම. අඩුම ගන්න මේ මනුස්ස ජීවිතේ කෙලෙස් බැහැර කරන මාර්ගයට හො පැමිණෙන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ සෝතාපන්න බවට පත් වෙන්න හෝ මහන්සි ගන්න ඕන. එතකොට දුවදරුවෝ එකතු කරගෙන තමන්ගේ දෙමව්පිය එකතු කරගෙන මේ මනුස්ස ජීවිතය තුළ කරල යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි ශ්‍රාවකෙක් වෙන්න මහන්සි ගන්න. දැන් මේ කාලේ හැදෙනනම් දෙමව්පිය ගොඩාක් මහන්සි ගන්නවා. 5 වසරට ළමයා ගියාට පස්සේ ගිය ගමන් මොකද කරන්නේ? උදේ හවස ආය කියලා වෙලාවක් කලාවක් නැහැ. නේ අම්මත් මහන්සි ගන්නවා, තාත්තත් මහන්සි ගන්නවා, දරුවත් මහන්සි ගන්නවා. කොහොමද සිස්සත් පස්සේ නේ? ඒ විදිහට මහන්සි ගන්න දෙමව්පියෝ දරුවෝ සමහරක් වෙලාවට ඒ කාරණේ කරගන්න බැරුව අතරමඟ පස්කන්දකට හරි ජලයට හරි ගම් වතුරකට හරි එහෙම නැත්නම් කොරෝනා හැදිලා හරි මැරෙන අවස්ථා තියෙනවා. ඒක කරන්න ඕනේ. හැබැයි ඒ අතරේ ඒ හා සමාන වීරියක් අපි මේ කාරණේ වෙනුවෙන් දරන්න ඕනේ. නේද? ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දුෂ්කරයි කියලා. ඇත්තටම දුෂ්කරයි තමයි. නමුත් දුෂ්කර වුණත් කල යුත්තක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? දුෂ්කර වුණත් කල යුත්තක් තියෙනවනම් කරන්න ඕනේ. මේ මාස ජීවිතේ දැන් අපි අවුරුදු 80ක වගේ කාලයක් තමයි මේ 100ක් වගේ කාලයක් තමයි මේක කරේ ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එකරම එනවද කට්ටිය? නෝනායි මහත්තයා එකරම යනවද? එකරම දාවේ? එකරම නෙමෙයි ආවේ. අපි මේ සසරේ ගසාගෙන යනවා. සැඩ පහරකට අසු වෙලා වගේ ගසාගෙන යනවා.
ඊට පස්සේ ළඟ හම් වෙනකොට අපිත් ගසාගෙන යනවා ගසාගෙන යන තවත් කෙනෙක් හම් වෙනකොට ඇති වෙන හිතවත්කම විතරයි මේ තියෙන්නේ. හැබැයි මේ මෙවදු ආකාරයේ මේ සම්බන්ධයන් කොච්චරද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා නොවෙච්ච කෙනෙක් හොයාගන්න බෑ කිය. තාත්තා නොවෙච්ච කෙනෙක් හොයාගන්න බෑ කිය. දරුවෙක් නොවෙච්ච කෙනෙක් හොයාගන්න බෑ කිය. ඒ තරම් දීර්ඝ සසර ගමනක් තුළ අපි මේ සසරේ මේ සැඩපහන රහසු වී ගමන් කරනවා. හැබැයි මෙවදු ආකාරයේ මේ මහා දුකකට අපි මුහුණ දුන්නේ එකම දේ තමයි මේ ලෝකයේ තියෙන සත්‍යයේ විදිහටම අපි දැක්කේ නැති නිසා. අද අපිට අවස්ථාවක් තියෙනවා මේ ලෝකයේ සැලවේ මේ ලෝකයේ අග්‍රබවටපත් වුණ මොනවා දෙයකටවත් සැලවුන්නේ නැති මේ බුදුරජාණන් වහන්සේ අපිට වන්දනා කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. පුද පූජා පවත්වන්න අවස්ථාව ලැබිලා තියෙනවානේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නයි මහන්සි ගන්න ඕනේ. මේ අවස්ථාව අපිට අහිමි වුණොත් ආයෙත් අවස්ථාවක් හම්බෙන්නේ නැති. තියෙන සමීපින්වත් හැමදෙනා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මහා ශ්‍රමණෝයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා පැහැදීමක් ඇති කරගන්නවා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආර්ය සත්‍ය වෙනස් වෙන්නේ නැති සත්‍ය අවබෝධ කරනවා. මමත් බුදුරජාණන් වහන්සේ